තස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාරචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඊපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තු වේදිතබ්බෝ හින්නෝ හේති භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ නදිදං චත්තාරි පුරිස යුගානි පුරිස පුක්කලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති බුදුරජාණන් වහන්සේ වෙහෙසිලා දුෂ්කර කාලයක් ගත කරලා උන්වහන්සේ අපහසු හරිය සේරම උන්වහන්සේ විසින් කරා අපිට දීලා තියෙන්නේ ඊටාම පහසුවෙන් දකින්න ටික විතරයි. අපහසුවෙන් හොයාගන්න ටික අමාරුවෙන් හොයාගන්න කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කරලා දීලා. අපිට තියෙන්නේ මේ පෙන්නලා දුන්නු ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමක් විතරයි අපිට තියෙන්නේ. එහෙමනම් අපිට මේ මෙච්චර පහසුකම් අපිට දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා ඇස රූප ගැන පැහැදිලි කරලා තියෙනවා. කන ශබ්ද ගැන පැහැදිලි කරලා තියෙනවා. නාසය ගන්ධ ගැන පැහැදිලි කරලා තියෙනවා. දිව රස ගැන පෙන්නනවා. කය පහස ගැන පෙන්නනවා. මන ධර්ම ගැන පෙන්නනවා. ඔයිට අමතරෙන් වෙන මොනවද අපි දන්නේ ලෝකයේ පිළිබඳව? ඔය කාරණා හයට ගෝචර වෙන දේවල් අමතරව වෙන මොකද දන්නවද අපි? කොච්චර ඉගෙන ගත්තා කිව්වත් උපාධි පාස් කරා කිව්වත් මොනවා කරාද ඔය හරහා නේද සේරම දන්නේ. ඒතකොට මුළු ලෝකෙම අඳුනගෙන තියෙන්නේ ඔය හය හරහා නේද? පැහැදිලිද? එතකොට බලන්න ඔයින් පිට ධර්මයක් දේශනා කරලා නැහැ. ඔය ක්‍රියාවලියෙන් පිට ධර්මයක් දේශනා කරලා නැහැ. එතකොට අපි දැනගෙන උන්නේ ධර්මය නෙමෙයි. අපි දැනගත්තේ මේ දොරවල් හයයි බාහිර ලෝකයේ පිළිබඳව කන ශබ්ද ඇස රූප නාසය ගන්ධ ඒවා පිළිබඳව අපි දැනගෙන හිටියේ වැරදි පැත්ත. උන්වහන්සේ අපිට සත්‍ය පෙන්නලා දුන්නා. එතකොට අපිට කියන්න කරන්න වෙන්නේ අපි දැනගෙන හිටියේ වැරදි පැත්ත අතහැරලා උන්වහන්සේ පෙන්නපු සත්‍ය පැත්ත අපි හොයාගන්න තියෙනවා. එච්චරයි අපිට තියෙන්නේ.
වහන්සේ හොයලා දීලා තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ බොහොම ටිකයි කරගන්න. මහා ලොකුවටම දෙයක් අපිට ඉතුරු කරලා නැහැ උන්වහන්සේ. එහෙමනම් අපි ඒකයි හොයන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි පොඩි දරුවා. පොඩි දරුවාට ප්‍රයෝජනයක් උනේ නැහැ අවබෝධයෙන් මේක ප්‍රත්‍යක්ෂ කරගෙන එතන උන්නේ නැති නිසා. අපිට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේකේ වැරද්ද හොයාගෙන රැවටීම තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ආපහු වතෙන්ට යන්න. ආපහු වල පොඩි දරුවා ගාවට යන්න. එතකොට අපි ඔතන ඉඳලා තමයි යාවේ. ආවට ඒකේ වටිනාකමක් අපිට තිබුණේ නැහැ. මොකද මේ සංසාරේ ඉපදෙනකොටම අපිට මේ ක්‍රියාත්මක වුණේ නැතුවට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන ලෝභ දේශ මොහ අපි ළඟ තිබුණා. ලෝභ දේශ මොහ හේතුවක ඵලයක් විදියට තමයි යම් ආකාර මෞකුසකට පිළිසිඳගෙන තියෙන්නේ. එතකොට දරුවෙක් පිළිසිඳ ගත්තේ නෑ. පිළිසිඳ ගත්තේ ලෝභ දේශ මොහ හේතු කරගෙන එහි ඵලයක් තමයි අතන පිළිසිඳ ගත්තේ. අපි කියනවා දරුවෙක් කියලා. ඔක දරුවෙක් කියලා ගන්න බෑ අපිට. එතන දරුවෙක් නෑ. යම් ආකාර රූපයක් ලැබෙනවා ඒ තුල මේ ලෝභ දේශ මොහ ක්‍රියාවලිය රැවටෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගන්න. මොකද මේ කෙලෙස් ක්‍රියාත්මක කරන්න බෑ යම් ආකාර රූපයක් නැත්තම් විතර. එතකොට එතන කවුරුත් තෝරලවත් කවුරුත් කියලාවත් ඔතෙන්ට ගියේ නෑ. අර හේතුඵල ධමයේ ප්‍රතිඵලයක්ම විදියට තමයි අර මම කුසකට ආරම්භය ගත්තේ. නමුත් ඉපදින දරුවගේ ඉපදින තැනදී මේක ක්‍රියාත්මක නෑ. ක්‍රියාත්මක නොවි අක්‍රියව තිබුණා ඒක. ඒක නිසා දරුවට සංසාර ගමනක් නිර්මාණය වෙලා තිබ්බේ නෑ. තිබ්බට කමක් නෑ කෙලෙස්. අපිට අපි සංසාරෙම කරලා තියෙන කෙලෙස් ෂේ කරන්න බෑ. අපිට පුළුවන් එකම දේ මේ මොහොතේ නැගිටින කෙලෙස් ෂේ කරගන්න එක විතරයි. පැහැදිලි නේද? සේරම කෙලෙස් ෂේ කරනවා නෙමෙයි මේ මොහොතේ කෙලෙස් ෂේ කරන මේ ක්‍රියාවලිය නවත්ත ගත්තාම හරි. මේ මොහොතේ විතරයි අපිට කෙලෙස් ෂේ කරන්න තියෙන්නේ. අන්න ඒක නිසා තමයි අපි මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. මේක කොහොමද මේක වෙන්නේ? වෙන විදියට තේරුම් ගත්තාම මේ වෙන විදියට මුණ දෙන එකයි තියෙන්නේ. අපිට ඕන ඕන විදියට හදාගන්න එක නෙමෙයි. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඉගෙනගත්ත විදියට අපිට මේක වෙනස් කරගන්න. අපිට ඕන ඕන විදියට හදාගන්න. දැන් ගියා ඔයාලට මතක ඇති. දැන් අර ස්වාමීන් වහන්සේ හැවුවා මේක කොහොමද පේන්නේ කියලා විභාගෙනේ. එක එක්කෙනාට එක එක විදියට නෙපෙන්නේ. එකම දේ පෙන්න්නේ දැක්කේ එක එක ආකාරයෙන්. ඇයි? ඉතින් එකම දෙයක් නම් එකම විදියට හැකට නම් මේක පේන්නේ එකම විදියට නම් මේක අඳුනගන්නේ විවිධ අදහස් එන්න බෑනේ. ඒ ඇයි විවිධ අදහස් ආවේ? එක එක්කෙනා තුළ ක්‍රියාත්මක වෙන කෙලෙස් වල ස්වභාවය. ඒගොල්ලෝ එකෙන් එක වෙන් කරලා අඳුන ගන්න ආකාරය. එතකොට කෝකද ඔකෙන් හරි? කොයි එක්කෙනා ඒක ගහන්නේ? එක්කෙනෙක්වත් නිවැරදි වෙන්න බෑ එතකොට නේ. අන්න එතකොට අපිට අර පොඩි දරුවා වෙලාවේ අපිට කවුරු හරි කියලා දුන්නා මෙන්න මේ පොල් ගෙඩිය. මේකට තමයි පොල්. එතකොට අපි පොල් කියන එකේ තියෙනව නේද කාරණා ගොඩක්. පොල් කියන තැන ලෙල්ලක් තියෙනවා. නේද? කටුවක් තියෙනවා. වතුර තියෙනවා. මදයක් තියෙනවා. උඩ තියෙනවා තැරියක්. ඒ සේරම එකතු කරලානේ අපි පොල් කිව්වේ ඔකට. එතන පොල් තිබුණාද? බාහිර ලෝකෙට හැරෙන්න. එතන පොල් තිබුණාද? එතන පොල් ගෙඩියක් තිබුණාද? කල්පනා කරන්න. ඇයි නෑ කියන්නේ? බානි කියන්නේ ඕගොල්ලෝ. ඇයි පොල් නෑ? පොල් තිබුණාද එතන?
ඇයි නෑ කියන්නේ? නෑ. දැන් එතන පොල් ගෙඩියක් තියෙනවා. තව අපි තුලට ආවේ නෑ. බාහිර. අර පොඩි දරුවට ආවට ගියත් එතන පොල් නෑ. ඔව් නෑ. දැන් අපි කියමු පොල් ගෙඩිය අඳුල්ලා දුන්නා කියලා. ඇයි එතකොට ඒක පොල් දැන් අපි නමක් නැතුව ගාන පොල් කියලා දැනගත්ත විතර කියන්නේ නෑ. තවත් කල්පනා කරලා බලන්න. අන්න හරි. දැන් ඔය කොටස් ටික වෙන් කරපුවාම කෝකද පොල්? හැරියද පොල්, ලෙල්ලද පොල්, කටුවද පොල්, මදේද පොල් ගෙඩිය, වතුරද පොල්. දැන් කොයි කොටසද පොල් ගෙඩිය කියන්නේ? ඔක්කොම එකතු කරගෙන නේද පොල් ගෙඩියක් කිව්වේ? අපි ගහ කියනවා. කොයි කොටසද ගහ? කොළද, අතුද, හඳද, මුලද? කොටස් රාශියක් නේද? ඒක කොයි කොටසද ගහ? කොයි කොටසද මල? කොටස් රාශියක් නේද? කොයි කොටසද දරුවා කියන්නේ? ඔළුවටද, අත් දෙකද, කකුල් දෙකද, හඳද? නේද? එතකොට නමක් දාගෙන තියෙන්නේ සම්මතය හඳුනගන්න හැර ඇත්තක්ද? පොල් කියන නම සංඥාව යමක් අඳුනගන්න සම්මතයට අවශ්‍යයි. ඒක වෙන් කරලා අඳුනගන්න. ඒ ඇරෙන්න ඇත්තටම ඒ සංඥාව ගැළපෙනවද? කොටස් රාශියකට එක නමක් දාන්න බෑ නේද? නමුත් සම්මතයේ මේ භාෂාව ගොඩනැගෙනකොට ව්‍යවහාරයට පහසු වෙන්න ඔය සේරටම එක නමක් දැම්මා පොල් කියලා. දැන් පොල් වල කුරුම්බා. ඔව්. වල ඉනිමත් තියෙනවනේ එතකොට ඇත්තටම කියලා දුන්නු පොල් කියන සංඥාව භාෂාවේ තියෙන වචනය 100%ක් හරිද? සම්මතයට ඒක ව්‍යවහාරයක් වුණාට පරමාර්ථයට හරි නෑ. පරමාර්ථයට පොල් කියලා එකක් නෑ ලෝකෙ. ඒතකොට ඇත්තටම පොල් තියෙන්නේ කොහෙද? තියනවද කොහෙද? ඇත්තටම නෑ. ඇත්තටම පොල් නෑ නේද? නේද? පොල් නැතුව නේද පොල් කියන සංඥාවක් ඉගෙන ගත්තේ. ගහක් නැතුව නේද ගහ කියන සංඥාව ඉගෙන ගත්තේ. ඔව් මිරිමුලන් ඉතින් තියෙන්නේ. ඈ? ඔව් මිරිමුලන් ඔක්කොම අන්න එතකොට දැන් ඔක්කොම අපි ඉගෙන ගත්තේ භාෂාවේ වචන ගොඩක් නෙමෙයි. ඒක කෝකද ඇත්ත? කක්කට ඇත්ත නෙමෙයි. කෝකද ඇත්ත ඒක? වචන වල ඇත්තක් නෑ. මේ අර්ථය ගන්න ඒකනේ දැන් ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ ඇත්තද ඒකට? ඇත්ත මොනවද අපි උතනින් යන්නේ ඉගෙන ගත්තේ? ඇත්ත මොනවද ඉගෙන ගත්තේ? ඇත්ත මුකුත් ඉගෙන ගන්න නෑ. හරිද නිර්මල? ඇත්තක් ඉගෙනගෙන නැහැ කවදාවත්. නමුත් දැන් අපි මනසේ ප්‍රධාන තැන දෙන්නේ නම් අනුන්ගෙන් අහගත්ත මිරිඟුවද ඇත්ත වෙලා දැන් පිළි අරගෙන තියෙන්නේ. දැන් අපි මේ අරමුණක් ගන්නකොට හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙනකොට අපි දැක්කා, ඇහුණා, ගඳ සුවඳ දැනුණා, රස දැනුණා, විඳිනවා. ඒකෝට විඳින්නේ මොනවද? අර සංඥා විඳුම නේද මේ අල්ලගෙන? පොල් නැතුව පොල් විඳිනවා නේද? දරුවා නැතුව දරුවා විඳිනවා නේද?
මල නැතුව මල විඳිනව නේද? ගහ නැතුව ගහ කියලා පිළිගන්නව නේද? එතකොට පළවෙනි දවසේ ඉඳලා මේ අනුන්ගෙන් ආගත්ත සියල්ලම සංඥාමයි නේද? සංඥාවෙන් මොනවද දැන් මේ ලෝකෙ ඉගෙනගෙන තියෙන්නේ? මේ ලෝකෙ ඉගෙනගෙන තියෙන්නේ අනුන්ගෙන් ආගත්ත සංඥා නේද? පොතෙන් ඉගෙන ගත්තා, කැම්පස් ගිහින් අපි ඉගෙන ගත්තා. ඔක්කොම ඉගෙනගෙන තියෙන සංඥා ලෝකයක්. එතකොට එහෙනම් අපි ඉගෙනගෙන තියෙන්නේ මොනවද? මිරිකාශයක් නේද මේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ගැටෙනකොටම මේ දරවල් හයට දැන් අර පිළිගත්ත බොරුව නේද මේ එළියට එන්නේ මනසේ. දැන් මනස ක්‍රියාත්මක වෙන්නේ ඔය මිරිකුවක් වෙන්නේ සංඥාවෙන් වෙන්නේ නේද? එතකොට ඔය එන්නේ. දැන් නාම රූපේ කියන්නේ ඔය සංඥාවකට නේද? දැන් මම කිව්වොත් පොල් කියලා. එකපාරට ඔයගොල්ලන්ට පොල් කියන නාම රූප පහළ වෙලා දැන් කලායතනයට පේනවා. ඒක පොල් ගෙඩිය ස්කන්ධයක් විදියටත් පේනවා ඔයගොල්ලන්ට. ඒක නිරුද්ධ වෙලා යන්නේ මේ පවතින පොලයක් පේනවා. එතකොට ස්කන්ධත් වෙලානේ පංච උපාදාන ස්කන්ධත් වෙලානේ. එතකොට දැන් මේ මුළු හේතුඵල ධර්මම ක්‍රියාත්මක වෙන්නේ හැම ක්ෂණයකම මොකක් වෙන්නේ? නාම රූප මිරිඟුවක් වෙන්නේ. නාම රූප මිරිඟුවක් වෙන්නේ. නේද? ඒ මිරිඟුව සනාථ කරන්න නේද? එතකොට මේ ක්‍රියා 12කින් සම්පූර්ණ වෙන හේතුඵල ධමයක් පහළ වෙන්නේ. ඔය මිරිඟුව ඇත්ත කරලා දෙන්න නේද? ඔය සංඥා මිරිඟුව ඇත්ත කරනවා නේද හැම වෙලේම? පැහැදිලිද? ඒක මිරිඟුව ඇත්ත කරලා දෙන්න නේද මේ 12ක චක්‍රයක් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අපිට අවිද්‍යාව මුල් වතාවට පහළ වුණේ ඒ මිරිඟුව ඇත්ත කියලා දෙන්න නේද? අර ළමයාගේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ නෑනේ. අනුන් කියලා දෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වුණේ නේද? ඒකට අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා නිකන් නෙමෙයි. දැන් නැති පොලයක් සකස් කරන්න වෙනවා. දැන් බාහිරත් පොල් නැහැ. නේද? දැන් බාහිරත් පොල් කියලා එකක් නැහැ. කොයි කොටද පොල් කියලා පෙන්වන්න බෑ අපිට. ඒකට පොල් නැහැ බාහිර. එහෙනම් පොල් කියලා තියනවා කියන්නේ නම් පොල් තියනවා කියලා හිත පිළිගන්න නම් ඒකට කරුණු රාශියක් එකතු වෙන්න ඕනේ නේද? හැරෙන්න ඕනේ. මේක නිර්මාණය කරලා දෙන වඩුව එන්න ඕනේ. නේද? එතකොට ඒ ඇවිදින් මේ රවට්ටන්න අවශ්‍ය කරන කරුණු 12ක් මේකට දාන්න ඕනේ. එතකොට මේ ඔක්කොම උත්සාහ කරලා තියෙන්නේ ඔක්කොම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මොහොතක් පාසා. නැති පොලයක් හදන්න නේද? නැති පොලයක් තියනවා කියලා රවට්ටන්න නේද හැම වෙලේම මේ උත්සාහ කරන්නේ. එතකොට හැම වෙලේම මානසික ක්‍රියාකාරීත්වය වෙන්නෙම මුළු සංසාරෙම ක්‍රියාකාරීත්වය දැන් වෙලා තියෙන මොහොතක් පාසාම නැති දෙයක් තියෙනවා කියලා මිරිඟුව ඇත්ත කරලා පෙන්නන්න නේද මේ හැම වෙලේම උත්සාහ කරන්නේ. දැන් ඔතන ඉඳලා නේද අපිට අවිද්‍යාවයි තණ්හාවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට පැහැදිලි නැද්ද එතකොට සංඥාව මිරිඟුවක් කියන එක? දැන් කවදාකවත් පොල්වල පොල් තිබුණේ නැහනේ, ගහේ ගහ තිබුණේ නැහනේ, මලේ මල තිබුණේ නැහනේ, දරුවගේ දරුවෙක් තිබුණේ නැහනේ. එතකොට නාම රූපේ හටගන්නකොට මේ විදිහට මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනකොට ඇයි අපි ඒක පිළිගන්නේ? නේද? එතකොට අපිට වැටෙන්න ඕනේ නේද? නැති එකක් මේ කරන්නේ බොරුවක්, පැරදීමක්, මායාවක් කියන එක. මේ මිරිඟුව ඇත්ත කරන්න නේද මේ හදන්නේ කියලා අපිට වැටෙන්න ඕනේ නේද? පැහැදිලි? ඒක නේද මේ මොහොතේ මිරිඟුව ඇත්ත කරන්න ඕන නිසා නේද අනුගෙන් අහගත් අතීතයේ මෙතෙන්ට ගන්න වෙන්නේ විඥාන මායාව.
ඇයි ඒක මායාවක පොල් නැතුව පොල් කියලා පිළිගත්තා. මල නැතුව මල කියලා පිළිගත්තා. මේ ගේ නැතුව ගයක් කියලා පිළිගත්තා. ගයක් නැද්ද? පරමාර්ථය. පොල් කොටසද ගේ? වහලෙද, බිත්තියද, ගඩොල්ද, සිමෙන්තිද, ටයිල් එකද, දොරද මොනවද ගේ? ඒකට ගේ කියන සංඥාව එනකොටම අපිට තේරෙන්න ඕනේ ඒක මිරිඟුවක්. ඒක නෑ එහෙම එකක්. මිරිඟුවක්. එතකොට මිරිඟුව ඇත්තක් කියලා සනාථ කරන්න නේද? අතීත අහගත්ත දැනුම මෙතෙන්ට ගන්න වෙලා තියෙන්නේ. ඇයි ඉතින් අපි ඒක සනාථ කරන්න උදව් වෙන්නේ? ඇයි අතීත දැනුම අරන් මේ මොහොතේ මිරිඟුව ඔප්පු කරන්න හදන්නේ ඇත්තමයි කියලා? පැහැදිලි නේද? ඉතින් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මිරිඟුව බව පෙන්නලා අතීතයේ ඇවිදilla මේක සනාථ කරන්න නොදී පාලනය කරන්න. ඒතකොට කවදාකවත් නාම රූපයක් ඇත්තක්ද? ඔක්කොම සංඥා මිරිඟු නේද? සංඥා මිරිඟුව බව බලන්න දෙන්නේ නැත්තේ අර අන්ගෙන් ආගත්ත දැනීම ඉදිරියට එනින්ද නේද? දැන් ඒකට අපි පාලනය වෙන්න ඕන නේද අතීතේ? අතීත දැනුමට පාලනය කරන්න ඕන. අතීත දැනුම පාලනය කරනවා නම් අපි එතකොට මේ මොහොතේ කොයිද පොල්? කවදාකවත් පොල් කියන නාම රූපේ හදන්න පුළුවන්ද? අතීතේ ආවේ නැත්තම් උතෙන්ද? අනුගෙන් ආගත්ත බොරුව ආර සංඥා මිරිඟුව ආවේ නැත්තම් උතෙන්ද? පොල් නැති හින්දා නේද ඔක විඥාන මායාවක් කියන්නේ? පොල් නැහැ නේද? ගයක් නැහැ නේද? පරමාර්ථයට නේද? දැන් අපිට මේ වෙලා තියෙන සම්මතයයි පරමාර්ථයයි පැටලිලා නේද? සම්මතය පරිහරණය කරන්න වෙනවා. සම්මතයට ගේ කියන වචනේ පිළිගත්තට පරමාර්ථය. එතකොට අපි තුලට හැරිලා සිහිය අපි තුලට හැරුණාම අපි හොයන්න ඕනේ සම්මතයේද පරමාර්ථයේද? අපි මේ හොයන්නේ සමාතුලට හැරිලා පරමාර්ථය. එතනින් සම්මතය අල්ලන්න බෑ. නේද? එතෙන් දෙනකොට සම්මතේ බොරුවක් වෙලා තියෙනවා. අන්න ඒක නිසා අපි ඔය ඉගෙනගෙන තියෙන සංඥා ටික මොනවා හරි මතක දාගෙන මේ වෙනකම් ඉගෙන ගන්නනේ අලුත්දයක්. ඒ ඉගෙනගත්ත සේරම හොඳට විග්‍රහ කරලා ඒවා සංඥා මිරිඟු බව පෙන්නනවා. කිසිම දෙයක් කිසිම කෙනෙක් ඇත්තක් ඉගෙනගෙන නැහැ අනුන්ගේ. කිසිම ඇත්තක් ඉගෙනගෙන නැහැ අනුන්ගේ. නේද? ඉගෙන ගත්තේම සංඥා මිරිඟුමයි ඉගෙන ගත්තේ. මිරිඟු වල රූප තියෙනවා කියලා. වචන තියෙනවා. ඔන්න ඕක හොඳට මනසට කාවද්දලා දෙන්න ඕනේ. කිසිම සංඥාවක නැහැ ඇත්තක් මේක බොරුවක්මයි රැවටීමක්මයි එහෙම එකක් නැහැ. නමක් දාලා අඳුන්නනේ එකක් මේ සම්මතයේ තිබ්බට පරමාර්ථයට ඕම එකක් නැහැ. පැහැදිලි නේද පොල් නැතුව පොල් කියන හැටි? අන්නේ නාම රූපයට වටිනාකමක් දෙන්න ඕනේ නැහැ එතකොට. නාම රූපයට වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. ඒතර නාම රූපේ වටිනාකමක් දෙන්නෙම ඔය අතීත මිරිඟුව නේද එන්නේ? අනුගේ කාගත මිරිඟුව නේද එන්නේ එතකොට? නාම රූපේ පොල් කරලා දෙන්න නම් අර අතීත කෙලෙස් එන්න ඕනේ නේද? නැත්තම් පොල් කරන්න බෑ නේද? නැත්තම් නාම රූපේ පොල් වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒක නිසා හැම වෙලේම උත්සාහ කරන්න නාම රූපේ වටිනාකමක් දෙන්නේ නැතුව. එතකොට මේ හේතුඵල ධර්ම උත්සාහ කරන්නේ අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගෙන මේ ක්‍රියාවලිය ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ මිරිඟුවේ පොල් තියෙනවා කියන. මිරිඟුව ඇත්ත කරලා දෙන්නයි මේ ක්‍රියාත්මක වෙන්නේ මෙතන.
අන්න ඒක නිසා මේ හේතුඵල ධර්ම කියනක බොරුවක් කියලා කියන්නේ. කොච්චර ඔප්පු කෙරුවත් පොල් නැහැනේ. එතන පොලයක් නැහැ. ඒක නාම රූපෙත් පොල් ගෙඩියක් වෙන්න බෑනේ උතන. නේද? පොල් නැති පොල් හදන්න බෑනේ නාම රූපයක. එතකොට නාම රූපේ පොල් බව පෙන්වන්න නේද? මෙච්චර මේ ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ. දැන් නිකම් පොල් වෙලා නැහැ. 12ක් පහළ වෙලා ලෝභ දේශ මොහ පහළ වෙලා. නේද? ඒක පවතින දෙයක් කරලා දීලා ඝනත්වයක් දීලා ඔක්කොම එතකොට දීලා තියෙන්නේ මොකද්ද මේ පොල් බව පෙන්න ගන්න නේද මේ කෙලස් විසින් හදන්නේ පොල් ඇත්තයි කියලා පෙන්වන්න නේද? එතකොට අපි ඇත්තයි කියලා පිළිගන්නවා. අපිත් ඇත්තමයි කියලා මනසෙන් ඔකට රැවටෙනවා. අපි සම්මතයේ එතකොට ඉන්නේ. අපි ඉන්නේ එතකොට සම්මතයේ. අපි පරමාර්ථයට හැදිලා නැහැ නේද? පැහැදිලිද ඒක? පොල් පිළිගන්නවා නම් නාම රූපේ පොල් කියලා පිළිගත්තා නම් නමක් දාලා සංඥාවක් දාලා ඉතින් අපි සම්මතයෙන් කියන්නේ. සම්මතයෙන් පිළිගත්තොත් කෝ පරමාර්ථය? කෝ දැන් අපිට පරමාර්ථය? පරමාර්ථය වෙලා නේද? සම්මතය වෙලා යනවා. සම්මතය පිටිගෙන පරමාර්ථය ගන්නවා. ඔව්. දැන් අරක දකින්නේ කොතන සම්මතය? ඇහැට ඡායාවක් වදිනකොට කනට තරංගයක් වදිනකොට මෙතනින් වාතයේ ගාන්ත කලාපයක් වදිනකොට එතන දන්නේ නැහැ මොකක්ද දැක්කේ මොකක්ද ඇහුනේ මොකක්ද ගඳ සුවඳ ආවේ කියලා. මෙතනින් මේ ඉන්ද්‍රිය දන්නේ නැහැ මොකක්වත්. ඉන්ද්‍රිය දන්නේ නැති නිසා තමයි රූපයක් පහළ වෙනවා මෙතන. මනසේ යම් ඡායාවක්. දැන් ස්නායු ක්‍රියාකාරීත්වය තුළ යම් ඡායාවක් පහළ වෙලා ඒක එතනම නැති වෙලා යනවා. දැන් ඕකට කොහොමද පොල් කියන්නේ? ඕකට කොහොමද මල කියන්නේ? ඕකට කොහොමද ගහ කියන්නේ? දරුවා කියන්නේ කොහොමද කියන්න බෑ නේද? අන්න ඒක නිසා තමයි ඕක පොල් කරන්න, ඕක ගහ කරන්න, ඕක මල කරන්න, ඕක දරුවා කරන්න අන්න එනවා අතීතයේ මෙතේ. අතීතයේ ආවේ නැත්තම් පොල් කරන්න බෑ ඔය නාම රූපය. රූපයක් විතරයි නාම කොටස් හතර නෑ එතන. ඔය රූපය තාවු කරගන්න රූපේ පොල්ම කරන්න නම් නාම කොටස් හතර එන්න ඕනේ. ඒ නාම කොටස් හතර තමයි වේදනා සංඥා සංකාර විඥාන. දැනීමක් විඳීමක් එනවා ඔය පොල් මේ දැන් මොකක් හරි ඡායාවක් ආවට අපිට විඳින්න බෑ. හේවණලි වැටෙනවා. අපි විඳිනවද? හේවණලි වටිනාකමක් තියලා විඳිනවද අපි? අනේ හරි ලස්සනයි. හරි ලස්සන පාට කියලා හැම විඳිනවද හේවණලි? විඳින්නේ නැහැ. ඇයි විඳින්නේ නැත්තේ? ඒකේ වගයක් නැහැ. ඒකේ විස්තර මොකක්වත් නැහැ එතන. හේවණල්ලක් විතරයි. ඔන්න රූපය කියන්නේ ඔච්චරයි. රූපය කියන්නේ ඔච්චරයි. මේ පහළ වෙන රූපය ඔච්චරයි. එතකොට අර අතීත දැනුම මොකද්ද කරන්නේ? මේ මානසිකාරයේ ක්‍රියාත්මක කරවලා මෙන්න දෙනවා. ඕක විඳින්න පුළුවන් දෙයක්. ඕකේ නම පොල් ගෙඩිය. මේ ඔන්න චේතනාවකුත් හදලා සංකාරය. ඊට පස්සේ කියනවා ඕක තමයි පොල් කියන්නේ. අන්න ඒ හතර තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඔය නාම කොටස් හතර දාන්නෙම අනුන්ගෙන් අහගත්ත බොරුව මිරිඟුව. ඔය හතර ආවේ නැත්තම් කවදාකවත් නාම රූපේ වටිනාකමක් නැහැ. නාම රූපේ වටිනාකමක් නැහැ. ඡායාවක් විතරයි. රූපේ කියන්නේ පෙන පිටුවක් විතරයි. ඉතින් පෙන පිටුවක් වුණාට අපිට මොකද? අපි ඒක වටිනාකමක් දෙනවනේ අර අනුන්ගේ දැනීමෙන්. අන්න එතකොට මානසිකාරය උදව් කරගෙන අතීත විඥාන මායාවම
මෙන්න විඳිනවා නමක් දානවා පොල් කියන වේදනාවක් පහළ වෙනවා දැනීමක් දෙනවා ඔය හතරයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඔය හතරයි ඔය පහ රූපයක් අඳුනගෙන විඳින්න පුළුවන් කියලා හිතට ඇරවටිනවා නමක් දැම්මා දැන් මොකද දාපු නම ඇහැ දාපු නැති නම රූපේ පෙන පිටුව දාපු නැති නම එතකොට කවුද මේ නම දාන්නේ අන්න සංඥාව දෙනවා කොහෙන්ද සංඥාව ආවේ අර කවුරු හරි කියලා දුන්නු බොරුව එතකොට සංඥාව ඇත්තක්ද මේක තිබුණාට පොල්ලේ කවදා හරි එහෙනම් දැන් පොල් නැහැ පොල් නැතුව නේද පොල් කියලා අඳුන ගන්න හදන්නේ මේ නාම රූපෙට තේරුණාද අන්න නාම කොටස් හතර දැම්මොත් තමයි අපි මෙතන රැවටෙන්නේ විඳින්න බෑ කියලා පෙන්නනවා නම් අපිට කලින් පහළ වෙනකොටම නෑ මේක විඳින්න බෑ ඡායාවක් විතරයි පෙන පිටුවක් විතරයි පෙන පිටුවක් විතරයි පෙන පිටුව පේනකොටම නැතුව යනවා එතකොට රූපේ විඳින්නේ කොහොමද රූපේ විඳින්න පුළුවන් ද එතකොට විඳින්න ඕන වෙලා නේද නාම කොටස් හතර දාන්නේ වේදනා සංඥා සංකාර විඥාන දාන්නේ විද ගන්න නේද කාටද විඳින්න ඕන කාටද විඳින්න ඕනන්නේ තණ්හාවට පුජ්‍යලයකට විඳින්න ඕන වෙලා නැහැ ඔය රූපේ විඳින්න ඕන වුණේ තණ්හාව දැන් අපි අනුබල දෙන්නේ මොනවටද මේ හැම වෙලේම මේ රූපය නාම කොටස් හතර එකතු කරගෙන නාම රූපය සකස් කර අනුබල දෙන්නේ කාටද තණ්හා වඩුවට නේ ඉතින් තණ්හා වඩුවට අනුබල දීදී තණ්හාව වැඩෙනවා මිසක් ක්ෂය වෙනවද පැහැදිලිද තණ්හා වඩුවට අනුබල දෙනවා නම් තණ්හාව වැඩෙනවා නේද පැහැදිලිද ඒක දැන් ඕගොල්ලන්ට පැහැදිලිද තණ්හාව වඩුවට අනුබල දෙනවා පෙන පිටුව පහළ වෙනකොටම ඇයි ඔක පෙන පිටුව කියලා අපි බලන්නේ තණ්හාවට ඕනේ විඳින්න ඒකට අනුබල දෙනවා මෙතන අවිද්‍යාව තුළ ඒකට අනුබල දෙනවා පහළ වෙනකොටම රූපයක් පෙන්නනකොටම දෙන්න එපා නාම කොටස් හතර පාලනය කරන්න එතන රූපයක් නැහැ ලෝකේ කොහෙවත් රූප නැහැ ස්කන්ධ ලෝකයක් කොහෙවත් නැහැ ස්කන්ධ කරලා තියෙන්නේ අර අනුන් කියලා දෙන තැන මායාව තුල මිරිඟුව තුල නේද ඇත්තටම බාහිර පොල් දැක්කද එදා හොඳට කල්පනා කරලා බලන්න පළවෙනි දවසේ පොල් ගෙඩිය පෙන්නනකොට පොල් කියලා අඳුනලා දෙනකොට එදා පොල් ගෙඩිය දැක්කද ඇයි දැක්කේ නැහැ කියන්නේ උත්තරයක් බලන්න ඒක උත්තර දෙන්න තව කියන්නේ ඒක දිගටම එදා පොල් දැක්කද දැන් කවුරු හරි පෙන්නවා මෙන්න පොල් කියලා. එදා පොල් ගෙඩිය දැක්කද? එදා පොල් ගෙඩිය දැකලා නැහැ. එදා දකින්න එපා. එදා පොල් ගෙඩිය දැකලා නෙමෙයි මේ පිළිගත්තේ. එදා මොකද වුනේ පළවෙනි වතාවට මේ සංඥා මිරිඟුවකට රැවටිලා නාම රූපයක් මනසේ ගොඩ නැගුණා. මනසේ පළවෙනි වතාවට සංඥා මිරිඟුවක් වෙනුවෙන් මේ ක්‍රියාවලිය වුණා. නාම රූපයක් පහළ වුණා. මේ කිව්වට මේගොල්ලෝ සැකයි. කියන්නේ එතකොට සැකේ නම් මේක කරන්න ඕවා. සැකේ නැති කරගන්න ඕනේ.
දැන් අපිට අඳුරන්නේ නැති දෙයක් ගෙනත් තිබ්බා. ඒතකොට ඔයගොල්ලන්ගේ තුල මොකද්ද වෙලා තියෙන්නේ බලන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ තුල ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඇයි පාල වෙන්නේ නැත්තේ? අඳුරන්නේ නැහැ. ඒතකොට මොකක්ද අඳුරන්නේ නැහැ කියන එකේ තේරුම? එහෙනම් මේ ඉස්සර දැකලා නැහැ කියන එකද කියන්නේ. දැන් මේක අඳුරන්නේ නැහැ මොකක්ද කියලා තිබ්බා අපි දන්නේ නැහැ කවුරුවත්. මොකද්ද කියන්නේ? නේද? ඡායාව ගැටුණා රූප ප්‍රතිබිම්බය ආවා. ඒ කියන්නේ සෙවණැල්ලක් තියෙනවා. දැන් මේ සෙවණැල්ල මොකද්ද? දැන් සෙවණැල්ල ආවට මොකද්ද දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? දන්නේ නැත්තේ ඒක විඳින්න බෑ. ඒක සංඥාවක් දාන්න බෑ එතන. ඒක චේතනාවක් පහළ කරන්න බෑ එතන. එතන විඥාන ගැනීමක් ගන්න බෑ. ඉගෙන ගන්න නැති නිසා, අතීතයේ ඉන්නේ නැති නිසා තණ්හාවට හදන්න බෑ ඒක. ඒකට තණ්හාවට හදන්න බෑ. තණ්හාව එකතු කරගෙන තියෙන්නේ දන්න ටිකට විතරයි. නොදන්නේ ඒකට තණ්හාව නැහැ අපි ළඟ ස්ටොක් එකේ. එතකොට තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ තණ්හාව දන්නේ නැහැ මේක මොකද්ද කියලා. නාම කොටස් හතර දාන්න බෑ. එතකොට මේක අඳුනගත්තේ නැත්තේ මොනවා නිසාද? නාම කොටස් හතර දැම්මේ නැහැ. රූපය පහළ වුණා. විදුවක් පහළ වෙලා නැති වෙලා ගියා. අපි නැති බව දන්නේ නැහැ. අපි තාම නැති බව දන්නේ නැහැ. ඒ රූපේ කියලා ගන්නකො. නමුත් මේ රූපය අඳුනගන්න විදිහක් නැහැ. අඳුනගන්න විදිහක් නැත්තේ අතීත තණ්හාවට මේක දැනීම නැහැ. ඔව් එතකොට දැන් නාම කොටස් හතර දැම්මොත් තමයි මේක නාම රූපයක් වෙලා යමක් වෙන්නේ. ඒක පවතින දෙයක් බවට පත් වෙන්න නම් විඳින්න දෙයක් විදියක් තියෙන්න ඕනේ. විඳින්නේ කොහොමද? අඳුරන්නේ නැහැ. නමක් දාන්න ඕනේ. සංඥාවක් නැහැ නේ ඔකට. දාන්න නමක් නැහැ නේ සංඥාවක් නැහැ. ආන්න තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ අතීතෙන් අතෙන්ට. තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේක මොකද්ද ඉතින්? අතල්ලා නිකන් ඉන්න ඕක දන්නේ. ඒතකොට නාම රූප පහළ වෙලා නැහැ නේ. හේතුඵල ධර්ම පහළ වෙලා නැහැ එතන. නේද? පැහැදිලි දෙයක. එතකොට අපි මේ මෙතන උත්සාහ කරන්නේ මොකද? රූපේ පහළ වුණා වේ. ඒක වටිනාකම නැතෙන පිළිවක්. ඕකේ වටිනාකම දෙන්න එපා උතන. වටිනාකම දුන්නොත් තමයි මිරිඟුවේ වතුර හම්බ වෙනවා කියලා හිතේ. වටිනාකම දෙන්නේ යමක් හදාගන්නනේ, යම් රූපයක් හදාගන්නනේ, ඇත්ත කරගන්නනේ. ඉගෙනගෙන තියනවාද ඇත්ත? කවදා හරි ඉගෙනගෙන තියනවාද ඇත්ත? ඔය පාඩම් කරලා අපි විභාගෙ ලිව්වට ඇත්තද? අනුන් කියලා දෙන එක නේද පාඩම් කරලා ගිහිලා ඉන්නේ අපි. වටිනාකම දෙන්නේ නැත්නම් ඒක විඳින්න ඕනකම එන්නේ නැත්නම් තණ්හාවට නමක් දෙන්න බෑ. තණ්හාවට මේක සංකාර කරලා දෙන්න බෑ. තණ්හාවට මේ ක්‍රියාවලිය ගොඩනගලා දෙන්න බෑ. එතකොට අපි විද්‍යාව දෙන්න ඕනේ. අර පහළ වෙනකොටම එන පෙළ පිටුවක් කියලා පෙන්නන්න ඕනේ. නාම කොටස් හතර දාන්න නැත්තම්. එතකොට කොහෙද නාම රූපයක්? නාම රූපයක් ගොඩ නැගුණොත් නේද අවිද්‍යා සංඛාර වෙන්නේ. ඒක නේද ගොඩ නගලා දෙන්නේ. ඒක නේද විඥාන දැනුම පිළිගත්ත තැන. ආයත විඥාන දැනුම ඉස්සර ගත්ත දැනුම පිළිගත්ත නේද එතකොට? නේද? එතකොට සලායතනාවේ ඒක දකින්න නේද? දැන් බාහිර ලෝකේ දකින්න නෙමෙයි සලායතන අවශ්‍ය. සලායතන පහළ වෙන්නේ අර මිරිඟුව ඇත්ත කරලා. ස්පර්ශයෙන් එතන නේද? නේද? සලායතනයන්ට දකින්න නාම රූපයක් සකස් වුණොත් නේද? සලායතනයන්ගෙන් දකින්න නාම රූපයක් සකස් කරන්නේ නැතුව අපි රූප එනකොටම පෙනෙවිදුවක් කියලා අතාරිනවා. ඒකෝට සලායතනයන්ට දකින්න රූපයක් ඉතන නැහැ. නේද? ඒකෝට
විඳින්න රූපයක් තණ්හාවෙන් නැහැ. උපාදාන කරන්න එතන රූපයක් නැහැ. නේද? එහෙනම් ජාති ජරා මරණය සිද්ධ වෙන දෙයක් උතන පහළ වෙලා නැහැ. ජාති ජරා මරණය නැත්තම් උතන. නාම රූපේම සකස් වෙලා ආව නැත්නම් නාම කොටස් හතරත් එක්ක මේක එකතු වෙලා නාම රූපේ සකස් වුණේ නැත්තම් මම නැහැ. එහෙනම් මමත් නැහැ. දැන් පැහැදිලිද? දැන් තේරෙනවද එතකොට? එහෙනම් රූපය පහළ වුණාවි. ඒක පෙන පිටුවක් කරලා අතහැරලා දාන්න. ඒක පෙන පිටුවක් කරලා එතනින්ම ඉවර කරන්න. අර තණ්හාව දෙන මේක අඳුනා දෙන කොටස ගන්න නැතුව ඉන්න. අන්න එතෙන් 100 දියුණු කරන්න. එතෙන් 100 දියුණු කරන්න. තේරෙනවද? අන්න තමා තුළට හැරිලා ඔන්න ඔතනට හොඳට ගැඹුරෙන් 100 පවත්වා. එතකොට කොනාම රූප. එතකොට හැමතිස්සෙම විඥාණය කරන්නේ මොකද්ද? නාම රූප දර්ශනයක් දෙන්න හදනවා. හැම වෙලේම සංඥා රූපයක් දෙන්න හදනවා විඥාන. ඒ විඥාණයට දෙන්න බැරි වෙන්නේ. ඒ විඥාණයට රූපයක් දෙන්න බෑ කියන්නේ අපි. කොහෙවත් රූප කියලා જાතියක් ලෝකේ නැහැ. තිබුණාද රූපයක් කොහේ හරි ලෝකේ? අපි ඉගෙන ගත්තේ රූප තිබිලාද රූප බවට රැවටිලාද? ඉගෙන ගත්ත තරමක් ඉගෙන ගත්තේ දැන් කල්පනා කරන්න. පොල් නැතුව පොල් කියලා රැවටුණා. ගහ නැතුව ගහ කියලා රැවටුණා. ළමයා නැතුව ළමයා කියලා රැවටුණා. ඒක මොනවා ඉදිරියට ගත්තත් විඥානය දෙන්න තියෙන්නේ ඔය බොරුවම නේද දෙන්න ඕනේ. නැති දෙයක් තියනවා කියලා පෙන්වන්න නේද හදන්නේ. ඒක නේද ඔක මායාවක් කියන්නේ. බොරුවක් මායාවක් කියන්නේ ඒක නේද? දැන් බලන්න ඉන්න බිල්ලෙත් මේ අපි දැනගන්න හිටියේ. ඇත්තටම බිල්ලෙක් උන්නද අපිට? ඉන්නවා කියලා රැවටුණා විතරයි නේද? බිල්ලෙක් ඉඳලා නැහැනේ ලෝකේ කොහෙවත්. රැවටුණා විතරයි නේද? දැන් අපිට හොඳටම දන්නවනේ එහෙම එකක් නැහැ කියලා. ඇයි ඉතින් ඔය නාම කොටස් හතරත් එච්චරනේ. ඔය නාම කොටස් හතරත් ඔය බොරුවනේ දාන්නේ. මේක ඇත්ත කරන්න හදන බොරු හතරක් නේ දාන්නේ. ඒකනේ දිය බුබුලක් මිරිඟුවක් නිහෙල් කඳක් මායාවක් කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කොච්චර ඔක පෙන්නනවද ඔහොම එකක් වෙන්නේ නැහැ. දිය බුබුලක් නම් වේදනාව ඉතින් මේ රූපේ විඳින්න පුළුවන්. සංඥාව පොල් කියන වචනේ සංඥාව මිරිඟුවක් නම් ඔක පොල් කරන්න පුළුවන්ද අපිට? නේද? හරයක් නැති අරටුවක් නැති කෙහෙල් කඳක් නම් සංකාරයක් හදන්න පුළුවන්ද? එතකොට මේ අරන් තියෙන මායාවක් නෙවිඥාන. දැන් නාම කොටස් හතරේ වටිනාකම මොකක්ද? නාම කොටස් හතරේ කොච්චර වටිනවද එතකොට? නේද? හඳුලක්වත් නැති මුලාවල් හතරක් නේද දාලා මේ පොල් ගෙඩියක් හදන්නේ. නැති පොලයක් හදන්නේ. නේද? දැන් කොච්චර හදුවත් ඕගොල්ලන්ට මුළු සංසාරෙම දවස් පුරාම හැදුවත් පොල් ගෙඩියක් හම්බ වෙයිද? ඔයගොල්ලන්ගේ තුලින් පොල් ගෙඩියක් හම්බ වෙයිද? ඒ හම්බ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? බොරුව බව දැනගෙන ඒකට කැමති. බොරුවක් බවත් පැහැදිලි. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක කැමති. විඳින්න කැමති. කාගේද කැමැත්ත වෙ තියෙන්නේ? තණ්හාවේ කැමැත්ත. කෙනෙකුට කැමති වෙන්න කෙනෙක් නෑ නේද? තණ්හාවේ කැමැත්ත. දැන් බලන්න තණ්හා මායя කොච්චරනම් මෙතන යටත් කරගෙනද තියෙන්නේ කියලා. දැන් තණ්හා මායя කිව්වා. ඉතින් ඒක නිසා නිදාති ජරා මරණයක් මගේ කියලා පිළිගත්තා. ඒ තණ්හාවට අහු වෙලා. නේද?
සත්වයක් නැතුව ඉතින් මේ දුක්ඛ සත්‍යයට අහු කරලා නේද මෙතන? සත්වයක් නැහැ නමුත් දුක්ඛ සත්‍යයට අහු වෙලා. තේරෙනව නේද? අන්න එක කාරණයක් විග්‍රහ කරන්න. සංඥාව අරගෙන කොහෙද තියෙන්නේ කියලා හොයන්න සංඥාවල රූප කොහෙද කියලා. එතකොට මේ නාම කොටස් හතර දාන්නේ කොතෙන්ද කියලා බලන්න. නාම කොටස් හතර දාන්න රූප කොහෙද තියෙන්නේ කියලා බලන්න. වෙන පිටුවකට අපි රූප කියන්නේ කොහොමද? ඒක බලනකොට මේවර වෙලා. ඔයගොල්ලන්ට ඇතිතරම් විඳ ගන්න වෙන පිටුව නවතිලා ඉන්නවද? නෑ නේද? ඒ රූපේ එච්චරයි පහළ වෙන්නේ. රූපේ පහළ වුණාම පොඩි දරුවට මේ ප්‍රතිබිම්බය කැටිලා මනසේ ওই ටික වෙනවා. ඒ ළමයාට නාම කොටස් දාන්න නෑ. තාම ළමයා උගන්නලා නෑනේ ළමයාට. නාම කොටස් හතර නෑ ළමයාට. අන්න ඒ ළමයා දුක්ඛ සත්‍යයක් නෑ, සමුදය සත්‍යයක් නෑ. ජාති ජරා මරණයක් නෑ ළමයා. මේ පහේ ක්‍රියාවලිය තියෙනවා. වෙන පිටුව පාර වෙයි. නමුත් ළමයාට වෙන පිටුවට අහු වෙලා නැහැ. අහු වෙන්න නම් අර දැනීම දීලා තියෙන්නේ. දැන් පැහැදිලි නේද අපිට වෙලා තියෙන්නේ මොන රැවටීමක්ද කියන්නේ. නේද? රැවටීම හැරෙන්නේ ඉතින් පරමාර්ථයේ මොකද්ද තියෙන්නේ? පරමාර්ථයේ මොනවද තියෙන්නේ දැන් එතකොට? නිරෝධය. නිරෝධය. ඔය සේරම අතහැරගෙන ගියොත් සේරම රැවටීමක් නම් මේ සේරම අතහැරලා දානකොට කො හේතුඵල ධර්ම. හට ගැනීම නැසීම එකම වේගයක්. එහෙනම් සංඛාරයක් පවතිනවද? සංඛාරය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවද? හට ගැනීම නැසීම එකම වේගයක් නම් සංඛාරය පවතිනවද? සංඛාරයක් නිරුද්ධ වෙනවද? නිරෝධයක් මෙතන තියෙන්නේ. එතකොට සංඛාර පත්‍ය විඥාන සංඛාරයේ හේතු කරගෙන නේද විඥානය පහළ වෙන්නේ. සංඛාරයේ ඉතුරු නැතුව නිරුද්ධයි නම් විඥානයක් හටගන්න කොහොමද? විඥානයක් හටගන්න බෑනේ. එහෙනම් මොකද මෙතන අඩුව? මොකද මෙතන වැරද්ද? විඥානය හටගන්නේ ඇයි නේද? සංඛාරයේ ඉතුරු නැතුව නිරුද්ධ නම් ස්වභාවයෙන්ම සංඛාර පත්‍ය විඥාන සංඛාරයේ හේතු කරගෙන විඥානය. ඒකට විඥානය කොහෙන්ද ආවේ නම් සංඛාරයේ ඉතුරු නැතුව නිරුද්ධ නම් නිරුද්ධ ස්වභාවයෙන් නිරුද්ධ බව දන්නේ නැහැ. නිරෝධ වෙනවා එතන ස්වභාවය. නමුත් නිරෝධය ප්‍රත්‍යක්ෂම කියarගෙන නැහැ. එතකොට තියෙනවද එතකොට? දැන් නිරෝධය දැක්කේ නෑ මෙතන. සංඛාරයේ නිරෝධය දැක්කේ නෑ. දැක්කේ නැති වුණාට ඇත්තටම සංඛාරයේ තියෙන්න පුළුවන් කියලා. අපි දැක්කේ නෑ. එතකොට හේතුප්‍රත්‍ය ධර්මයේ නම් එතකොට නම් සංඛාර වෙන්න බෑ නේද? සංඛාරයක් තියෙන්න බෑ නේද? සංඛාරයේ නිරුද්ධ වෙන බව නොදන්න නිසා නේද විඥානය හටගන්නේ. ඒකට විඥානයේ හේතුඵල ධර්ම. හේතු නිසා හටගන්න ධර්ම. ඒකට විඥානයේ මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙලා යනවා. ඒකට ඒක නිරුද්ධ වෙන බව දැකලා. ඒක නිරුද්ධ වෙන බව දැක්කම විඥානයේ නිසා නාම රූප හට ගන්න බෑ. මේ සතිය දැන් හොදි වෙන්න බෑ. නමුත් විඥානයත් හටගත්ත තැනම නැතිලා යන බව දැකලා නැහැ. නේද? ඒකත් ඉතිරි වෙලා. ඉතිරි කර. නේද?
විඥාන පත්‍ය නාම රූපම් වුණා ඒකද? තියෙන විඥානයකින් නෙමෙයි. නැසෙන බව නොදැක්ක නිසා ඒක මුලාවේ. ඒක මුලාව. අන්න එතකොට දැන් බලන්න අවිද්‍යාවනේ දැන් ආරම්භය. අන්ධකාරයනේ මෙතන ආරම්භය. දැන් අවිද්‍යාව තුල මොකද්ද කරන්නේ? නැසෙන බව වහනවා. තියෙන බව, සමුදය බව, පහළ වෙන බව පෙන්වනවා. අන්න අවිද්‍යාවේ ස්වභාවය. තේරුණාද? සංඛාරය අවිද්‍යාපච්චය සංඛාර. සංඛාරයේ ස්වභාවය තමයි හේතුප්‍රත්‍ය ධර්මයක් නිසා හට ගැනීම නැසීම එකම අකාලික වේගයක්. එතකොට සංඛාරයක් තියෙනවද? තියෙන්න බෑ නේද? නමුත් අවිද්‍යාව තුළ මොකද්ද වෙලා තියෙන්නේ? සංඛාරයේ සමුදයක් බව, පවතින බව, පහළ වෙන බව, නිරෝධය වහන. නිරෝධය වහන. අන්න එතකොට අවිද්‍යාවේ ස්වභාවය තමයි යථාර්ථයේ වහලා විරුද්ධ පැත්තක් පෙන්වනවා. අන්න මේ අවිද්‍යාව තුළ මේ රැවටෙන හැටි. අවිද්‍යාව කියන්නේ ඒක ඇත්ත වහනවා. සම්පූර්ණ ආත්මයෙන් වෙනස් දෙයක් පෙන්වන වෙනස් පැත්තක විරුද්ධ පැත්ත පෙන්වන. ඒකයි මනසකාරයේ මේ ආපදලා තියෙන්නේ. සංඛාර පත්‍ය විඥාන. ඉතින් සංඛාරයක් නැත්තම් විරුද්ධ නම් විඥානය හටගන්නේ කොහොමද? හේතු කරගෙන සංඛාරයේ හේතු කරගෙන විඥානය හටගත්ත හැකිද? එතකොට හටගන්න බෑ නේද? එහෙනම් හටගත්ත නම් විඥානයක් ඉතිරිලතෝ නිරුද්ධයි නේද ඇතිවීම තුලම. එතකොට නිරෝධයක් නේද එතනක් තියෙන්නේ. එතනක් තියෙන්නේ නිරෝධයක්. දැන් නිරෝධයේද පෙන්නේ විඥානයේ ඉදිරියට ඇවිත් ක්‍රියාත්මක වෙනවා. දැන් නිරෝධය වැහිලා. නිරෝධය වැහිලා. නේද? නේද? දැන් එතකොට හොඳටම බලන්න අවිද්‍යාව කියන එකේ තේරුම මොකද්ද? මේ 12 ඇතිවීම තුලම නිරුද්ධයි. මේ 12යි ස්වභාවය. එක මොහොතකටවත් මේ 12 පවතින්නේ නැහැ. මේ 12 එක මොහොතකටවත් පවතින්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ 12 එකට ඇඳිලා. මේ 12 එකට ඇඳිලා. ඒකනේ දැන් පොල් ගෙඩිය වෙලා ආවේ නාම රූපේ ඇත්ත වෙලා ආවේ අපිට. දැන් මේ 12 එකට ඇඳෙන්න පුළුවන්ද? ඇඳන්නේ වඩුවක්. එතකොට තියනවද 12ක් ඇඳන්නේ? එතනම නිරුද්ධයි. නේද? ඒ වුණාට මේ ඔක්කොම තියනවා වගේ නේද වෙලා තියෙන්නේ අන්න අවිද්‍යාව. එතකොට මේ නිරෝධ වීම රාශියක් නේ තියෙන්නේ. මේ 12ක්ම නිරෝධ වීම නේ තියෙන්නේ, නිරුද්ධ වීම. එතකොට අධික වේගයකින් නිරුද්ධ වීම නම් කොහොමද නාම රූපයක් හටගන්නේ? නාම රූපය පොල් කියලා අඳුනගන්නේ කොහොමද? නාම රූපයට පොල් කියන්නේ කොහොමද? බෑ නේද එතකොට? පොල් කරන්න බෑ ඕක. ඕක යම් රූපයක් කරන්න බෑ. නිරෝධ වීම රාශියක් තියෙනවා. නමුත් අවිද්‍යාවේ ස්වභාවය තමයි නිරෝධ වීම ටික වහලා සමුදය 12ක් තියෙනවා. තේරුණාද? එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මොනවටද? මේ අවිද්‍යාව පෙන්නන මේ සංහාව මේක බැඳලා දෙන මුලාව කඩන්න අපිට දක්ෂ වෙන්න ඕනේ. ඒක බිඳිද දක්ෂ වෙන්න ඕනේ. දක්ෂකම ඕනේ ඕන බොරුව බිඳින්න. තේරුණාද? කවදාවත් මේ එකකට එකක් හේතු වෙලා එන්නේ නැහැ. සංඛාර පත්‍ය විඥාන වෙලා එන්න බෑ. ඇයි එන්න බැරි? හට ගැනීම තුලම නැසෙන ධර්ම නම් මේ දෙක එකට බැඳෙන්නේ නැහැ.
එතකොට අපිට පෙන්වන්න තියෙන්නේ මෙතන නිරෝධයක්. මෙතන පෙන්වන්න තියෙන නිරුද්ධ වෙන බව. තේරුණාද? ඒකටයි බුදුහාමුදුරුවෝ අර කළු ගුණයි සුදු ගුණයි බැඳිලාද කියලා ඇහැන්නේ. මතකද? කළු ගුණ සුදු ගුණාට බැඳිලාද සුදු ගුණ කළු ගුණාට බැඳිලාද? දෙන්නම බැඳිලා නැහැ. දෙන්නම බැඳලා එකට තියලා පෙන්නන්නේ කවුද? ලණුව. අපිට තියෙන්නේ ලණුව කපන්න. මේ තණ්හාව නිරුද්ධ කරන්න තියෙන්නේ මේක බොරුවක්. මේ තණ්හාව කරන බොරුවක් මේක. ගොල්ලෙන් වෙන් කරන්න දෙයක් නැහැ. ලණුව කපන්න විතරයි තියෙන්නේ. ලණුව තමයි කියන්නේ තණ්හාව. මේක එකට බැඳලා පෙන්නන්නේ. කවදාවත් මේ දෙන්න එකට බැඳෙන්නේ නැහැ. ගොන්දේ. කවදාවත් මේ ධර්ම ටික එකවර එකට එක හේතු වෙලා ඉන්නේ නැහැ අපිට දේශනා කරයි වැරදෙන හැටි. හේතු වෙලා ඉන්න නම් අරක නවතින්න ඕනේ. ඊළඟ එක නවතින්න ඕනේ. ඊළඟ එක නවතින්න ඕනේ. අකාලික ධර්මයක් නම් මේ එකක්වත් පවතින්නේ නැහැ. අකාලික ධර්මයක් කියලා දේශනා කරලා මේවා පවතින ඒවා කියලා පෙන්වුවේ නැහැ. රැවටෙන්නේ නැහැ. තියෙන බවට රැවටෙන්නේ නැහැ මේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මොනවද? අපේ මානසිකාරයේ දක්ෂ වෙන්න ඕන මොනවද? මානසිකාරයේ තණ්හාවටයි අවිද්‍යාවටයි යමු වෙන්නේ නැතුව ඒ දෙන්නව යට කරගෙන ඒ දෙන්නව විනාශ කරගෙන නැගිටලා යන්න දක්ෂ වෙන්න ඕන. මානසිකාරය. තේරුණාද? අන්න ඒකටයි සීය දිනු කරන්නේ. ඒකටයි සීය ඕනේ. පැහැදිලිද? තේරෙනවද? එතකොට හේතුඵල ධර්ම කියලා දොරේ මොනවද තියෙන්නේ? නිරුද්ධ වී. එතකොට කපන්න තියෙන්නේ ගොන්දෙන්නගේ බෙල්ලද ලණුවද? අපි ලණුව ඉතුරු කරගෙන ගොන්දෙන්නගේ බෙල්ල කපන්නයි හදන්නේ. නේද? ලණුව කැපුවා නම් ඉවරයි. මේක වය ධර්මතාවයක් කිව්වනේ. ක්ෂය ධර්මයක්, වය ධර්මයක්, පච්චුප්පන්න ධර්මයක්. ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම වල ස්වභාවය ඇතිවීම නැතිවීම එකම වේගයක්. ඒක නිසා මෙතන පවතින යමක් නැහැ ක්ෂයයි. මේකම තමයි පෙන්නන්නේ. මේ සංඛාරයේ ස්වභාවය අනිත්‍යයි. සංඛාරයක් හටගන්නෙම නැහැ. නිත්‍ය ස්වභාවයකට ලෝකේ කිසිම දෙයක් ඕගොල්ලන්ට බලන්න අහන්න බෑ. ඕගොල්ලන්ගේ මනසේ ගොඩනැගෙන්නේ නිත්‍ය බවක් නෙමෙයි මුලාවක්. ඕගොල්ලන්ට කවදාකවත් දරුවව අල්ලන්න බෑ. දරුවා අත ගන්න බෑ. දරුවට කිරි බොන්න බෑ. පරමාර්ථයේ දරුවව අල්ලගෙන නැහැ. දරුවව කිරි බොලා නැහැ. දරුවව හදලා වැඩලා නැහැ. දරුවෙක් ඉපදිලත් නැහැ. ඔක්කොම මේ මුලාව විතරයි. අත් දෙකට අහු වෙනවද දරුවෝ? කාය විඥානය, චක්කු විඥානය. ඉතින් කොහෙන්ද දරුවව අල්ලන්නේ අපි? කොහොමද අපි දරුවව අඳුනගන්නේ? ඒතකොට කොයි දරුවටද මේ ආදරය කරලා තියෙන්නේ? කොයි දරුවා වෙනුවෙන්ද කනගාටු වෙන්නේ? කොයි දරුවා වෙනුවෙන්ද දුක් වෙන්නේ? නාම රූපේ. නාම රූපේ දරුවා කියලා රැවටේ. තේරුණාද? එතකොට හේතුඵල ධර්ම පුරාම තියෙන්නේ මේ 12ම තියෙන්නේ මොකද්ද? මේ වචන 12 අර්ථයක් තියෙනවද? නිරෝධ වීම රාශියක්ද තියෙන්නේ? ඉතින් නිරෝධ වීම රාශියක් නම් මොනවටද ඔබ වටිනාකම් දෙන්නේ? මොනවටද මේ රූපයක් නාම කොටස් හතරක් දාලා මේ 12ට අහු වෙන්නේ ඇයි? එනකොටම නිරෝධ වීම පෙන්වන්න ඕනේ. පහළ වෙනකොටම නිරුද්ධ වෙන බව පෙන්වනවා. ඇති වෙන්න බෑ මනස වේගි මෙතන. පවතින්න බෑ. රූපේ වටිනාකමක් දෙන්න යන්න එපා. විඥාන මායාවට නාම කොටස් හතර දාලා රූපේ අගයක් දෙන්න හදන්න එපා. එනකොටම ඉතිරි නැතුව නිරුද්ධ වෙන ධර්මයක් කියලා පෙන්නලා දාන්න. එතකොට නාම රූපයක් ඇත්තෙම නැහැ. එතකොට විඥානයේ තුල නාම රූපයක් පිළිගන්නෙම නැති තත්ත්වෙට එන්නේ.
ඒකට විඥාණයට කරන්න දෙයක් නැහැ. විඥාණය ඉදිරියට එන්නේ පිළිගන්න තමයි විඥානයේ පෝෂණය වෙවි එන්නේ. විඥාන පෝෂණය නවත්තලා දාන්න. මේකට සංඥා දිදී මේක මෙහෙමයි මේක මෙහෙමයි යෝගේ රස මේකයි පාට මේකයි ගුණ මේකයි කියලා මේකේ වටිනාකම් දෙන්න විඥාන පෝෂණය. තණ්හා වැඩෙනවා. යකාගෙන් ඉඳගත්තලු සක්‍රයාගේ පුටුවේ. සක්‍රයාගේ පුටුවේ ඉඳගෙන යකා ඉතින් ද්වේෂයෙන් දඟලනවා. ද්වේෂය වැඩි වෙන්න සක්‍රයාගේ පුටුව යකාට මදින්නා. දැන් යකාට ඉඳ නැහැලු පුටුව පිරීලා. දැන් ඉඳ මදි පුටුව. එන්න යකා මහත් වුණා. තේරුණාද? යකා මහත් වුණාම මොකද කරේ? අන්න ඊට පස්සේ යකා තේරුම් ගත්තා. ඇයි මේ මහත් වෙන්නේ මගේ තරහින්ද? මං තරහ පාලනය කරගන්න ඕනි කියලා යකාට තේරිලා. ඊට පස්සේ ටික යකා පුදා වුණා. පුටුවේ ඉඳ ගන්න පුළුවන් වුණා. දැන් අපේ පුටුව පිළිලා. ඉඳ ගන්න බැරි තරම්. දැන් කෙලස් පිළිලා ඉඳ මදි වෙලා. නේද? දැන් අපි ඕක කුඩා කරන්න වෙලා, ෂේර් කර යන්න වෙලා. අන්න ඒක නිසා බුදුහාමුදුරේ දේශනා කරා මෙතන අනිත්‍ය ධර්මයක්, ඡේ ධර්මයක්, වය ධර්මයක්. දැන් ඔය එන්නේ එකක්වත් පිළිගන්න එපා. රූපේට වටිනාකම් දීවි. ඊට මදි කර ගන්න එපා, විශාල කර ගන්න එපා ඔය කෙලෙස්. අපිට දැන් පුදුින්ද පදි වෙලා. ඒ තරමටම කෙලෙස් පිළිලා. නේද? මොකද පිට්ටහම හරිනේ නේ. ඈ? මොකද පිට්ටහම හරිනේ. මම නැත්තම් ඉන්නේ. මගේ දේවල් නැති කරගන්න බැරි කමක් නෙවෙලා තියෙන්නේ. හැමතිස්සෙම මේකට වෙන්නේ අනිත්‍ය ධර්මයක්, ක්ෂය ධර්මයක්, වය ධර්මයක්, විරාගී ධර්මයක්, පච්චුප්පන්න ධර්මයක්, අකාලික ධර්මයක්. ඔන්න හේතුඵල ධර්මයේ තියෙන එච්චරයි. ඒකතරයි ඇත්ත හේතුඵල ධර්ම. ඔය 12ම ඇත්ත නෙමෙයි. ඔය 12ම ඇත්තක් නෙමෙයි. 12ම බොරු, 12ම රැවටීමක්. මෙතන තියෙන්නේ අනිත්‍ය ධර්මයක්. කවදාකවත් මේ 12 නිත්‍ය ස්වභාවයක් ලැබෙන්නේ නැහැ. මේක වය ධර්මයක්. අධික වේගයෙන් විනාශ වෙන තැන. ක්ෂය ධර්මයක්. හටගන්නෙම නැහැ උතන ක්ෂයක් විතරයි. නිරුද්ධයක් විතරයි. විරාගී ධර්මයක්. කවදාකවත් අපිට ඔකට ඇලෙන්න දෙයක් නැහැ. තණ්හාවේ රැවටුණාට නිරුද්ධවකට උතන ඇලෙන්න දෙයක් ලැබෙන්නේ නැහැ කවදාකවත්. අපේ මේ නාම රූප ක්‍රියාවලිය, හේතුඵල ධර්ම කියන ක්‍රියාවලිය. ඔක පච්චුප්පන්න ධර්මයක්. කවුරුත් කරන එකක් නෙවෙයි. අනුන් කරන හේතුත් නෙමෙයි, තමන් කරන හේතුත් නෙමෙයි, කර්මය නිසා වෙන හේතුත් නෙමෙයි, වෙන බලවේගයක් විසින් කරන හේතුත් නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කරා හේතු තියෙනවා නම් පමණක් මේ ක්ෂණයේ හේතු නිසා රැවටෙන ආකාරය. හේතු නිසා රැවටෙන ආකාරය. මේක අකාලික ධර්මයක්. ඒක ක්ෂණයකටවත් පවතින්නේ නැහැ. ඔච්චරයි හේතුඵල ධර්මයේ යථාර්ථය. හේතුඵල ධර්මයේ යථාර්ථය ඔච්චරයි. දැන් අපි යථාර්ථය අහකට දාලා අවිද්‍යාව තණ්හාවට නේද මේ ඉඩ දීලා තියෙන්නේ. ක්ෂයයි නම්, බයයි නම්, විරාගී නම්, පච්චුප්පන්නයක් නම්, අකාලිකයි නම්, අනිත්‍යයි නම් කොහොමද නාම රූපයකට අදහසක් දෙන්නේ? නාම රූපේ වටිනාකමක් දෙන්නේ? නාම රූපේ අගයක් පෙන්වන්නේ කොහොමද? ඉතින් අර ක්ෂය, වය, විරාගී, අනිත්‍ය, පච්චුප්පන්න කතා අකාලික කොමාකට දාලා නේද නාම රූපේ ඇත්ත වෙන්නේ අපිට. දකින්න ඕන පැත්ත අහක දාලා නාම රූපේ ඇත්ත වෙනවා. අන්න එතකොට පුතුව ඉඳපතියි. තණ්හාවනේ වැඩෙන්නේ. කෙලෙස්නේ වැඩෙන්නේ. ඒක නේද
උපන්දා ඉඳලා වෙලා තියෙන මතක දවසේ ඉඳලා. දැන් ලොකුවට අතාරින්න කලබල වෙන්න එපා. එනකොටම පෙන පිටුව පෙන්වන්න. එනකොටම පෙන පිටුව පෙන්වන්න. ඔකට වටිනාකම් දීදී ඉඳලා හදන්න නැතුව. පෙන පිටුවක් පවතින්නේ නැහැනේ මොහොතකටවත්. එනකොටම පේනකොටම ඉවර වෙන එකක් නේ පෙන පිටුව. ඊට පස්සේ ඒක අරන් බලන්න මොනවද කුඩු ටිකක්වත් තියෙනවද පෙන පිටුවේ විඳිලා ගියාම මේ ලෝකෙම දෙයක් ලැබෙන්නේ නැහැ නේද? අන්න ඒක තමයි ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකයි හොඳ උදාහරණ දීලා තියෙන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යන ධර්මයක්. අපිට මේක විඳින්න හම්බෙන්නේ නැහැ, වෙලාවක් නැහැ, විඳින්න කාලයක් නැහැ. විඳින්නේ කාලය එකතු කරගෙන. විඳින්න නම් යථාර්ථයේ නෙමෙයි කාලය එකතු කරගෙන. තේරෙනවද? ඕනම තැනකින් උතන පටන් ගන්න පුළුවන්. සංඥා ලෝකයක් තියෙනවද නැද්ද කියලාම එතනින් අරගෙනත් මේ සංඥාව බොරුවක් කියන එක පෙන්නන්න පුළුවන් නාම රූපේ සංඥාව. නේද? නාම රූපේ බොරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 12 යථාර්ථය පෙන්වන්න පුළුවන් ඉතිරි නිරුද්ධ වෙන ස්වභාවයක් විතරයි. එතකොට අපිට නිරුද්ධ කරන්න 12ක් තියෙනවද? 12 නෙමෙයි මේ නිරුද්ධ කරන්නේ 12 ආයඳලා දෙන ලනු කපන්නේ. මේවා එකට ඇඳලා දෙන ලනුව කපන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මහුංකාරියක් සිබ්බණියක් කිව්වේ තණ්හාව. තණ්හාව මහුංකාරියක්. මේවා එකට මහලා ගොතලා එකතු කරලා දෙනවා දැල. ඒකෝට දැල නෙමෙයි කපන්න තියෙන්නේ. දැල එකතු කරලා මහාන මහුංකාරියවයි අල්ලගන්න ඕනේ. දැල නිකම්ම නැතුව යනවා මහුංකාරිය අහුවෙන්නේ. හැම පැත්තෙම මේක මාර ප්‍රඥප්තියක් කිව්වා. මරණය ලබා දෙන පිළිගැනීමක් උතන රහු වෙලා තියෙන්නේ අපි. තණ්හාවට දෙන්න තියෙන වචන දුන්නා. උලක් කිව්වා, ගඩුවක් කිව්වා, මාරෙක් කිව්වා, මහුංකාරියක් කිව්වා. හැම වචනෙන්ම තණ්හාවට පාර ගැහුවා බුදුහාමුදුරුවෝ. අපිට ඒ වුණාට හරියන්නේ. අපිට තණ්හාව හරියලා. නේද? මේ 12 ඇත්ත වුණොත් විතරයි නේද නාම රූපේ පිළිගන්න වෙන්නේ. දැන් මේ 12 තියෙන 12ද? ඒ නාම රූපයක් කොහෙද එතකොට? නාම රූපයක් කොහෙද එතකොට? පැරදීමක් විතරයි නේ, මිරිඟුවක් විතරයි නේද? එහෙනම් හොඳටම පෙන්නන්න ඔය පහළ වෙන නාම රූප සියල්ලම මිරිඟු. ඒක හොඳට විස්තර කරලා බලන්න. ඇත්තක් කියලා දීලා තියෙනවද අපිට කවුරු? මිරිඟුවක් රූප කියලා නේද පෙන්නලා තියෙන්නේ. නැති රූපයක් තියෙනවා කියලා මිරිඟුවක් නේද අපිට එදා හඳුන්ලා දීලා තියෙන්නේ ලෝකෙම. දැන් ඒකෙන්නේ ගැලවෙන්න බැරුව මේ තියෙන්නේ. නේද? අන්න එහෙනම් තණ්හාවයි අවිද්‍යාවයි නිරෝධ කරන එකක් අපිට තියෙන්නේ. හැපෙන්නේ ලනුව. කැපෙන්නේ අවිද්‍යාව තුල තණ්හාව. එච්චරයි නිරුද්ධ වෙලා යන්නේ. ඔය 12 නිරුද්ධ කරන්නවත් ලෝකේ නිරුද්ධ කරන්නවත් අපිට නෑ. හටගන්නේ නෑ මේක. අවිද්‍යාව තණ්හාව දෙක නිරුද්ධ කරන්න තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් හොඳට බලන්න වෙන පිළිව අතාරින්න පටන් ගන්න. හොඳට තමා තුළට හැරිලා වෙන පිටුව අතහරින දක්ෂතාවය ගන්න කුසල් සිත. එතෙන් පසුබට වෙන්න එපා, අදිෂ්ඨාන කරගන්න. මේ පෙළ පිටුව බෙදිනවාමයි. මේක අතහරිනවාමයි, මේකට කොටස් එකතු කරන්නේ නැහැ ඉතුරු කොටස්. අන්න ඒ වගේ ශක්තියක් අදිෂ්ඨානයක් ගන්න. මේක විදගත්තේ නැත්තම් භයානක සංසාර ගමනකට අහු වෙනවා. අපි දන්නේ නාම රූප විඥාන මායාව අවසාන මොහොතේ කොයි ආකාරයෙන් ලබලා දෙයිද අපි දන්නේ නැහැ. කොහෙවත් නැති ඒවා එක පටන් ගන්න අන්තිමට කතා කරගන්න බැරි වෙන වෙලාවෙ. ඒකට කොහොමද ඒක පාලනය කරන්නේ? අපිට යන්න වෙනව නේද එතෙන්? අපිට එතෙන්ට යන්න වෙනවා.
අකමැති කියලා නවතින්නද? බෑ. හරි භයානකයි මේක තීරණය ගන්නෙ. අපිට කරගන්න පුළුවන් පාලනයක් නෙමෙයි මේ අවසාන මොහොත. දැනුත් මේ අපිට ඕන ඒවා නෙමෙයි ඉන්නේ මේ කොහෙදෝ නැති ඒවා එනවනේ. නේද? කවදාවත් ඕන නැති එකකුත් ඒ අස්සෙන් එනවනේ. අවශ්‍ය නැති දේවල්. ඉතින් කවුද ඔබ දෙන්නේ? මේ තණ්හාව නෙමෙයි මේකේ වෙලාවට ඇදලා දෙන්නේ. ඒ තණ්හාවට පාලනය නොකරුවොත් මොන භයානක සංසාර ගමනක්. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර දුෂ්කර දෙයක් හොයලා අමාරුවෙන් හොයලා අපිට මේ අවශ්‍ය ටික කියලා දුන්නේ කොළමිට? ඇයි? අපි මේ භයානක සංසාර ගමනකට අහුවෙලා තියෙන හැටි උන්වහන්සේ දැක්කා. අනුකම්පා කරා. අනුකම්පා කරලා අපිට මේ සසර බොරු මායාවකට අහුවෙන්නේ නැතුව රැවටිලා ඉන්නේ නැතුව මේකෙන් නිදහස් වෙන්න හැටි අපිට කියලා දුන්නා. අපි කියන අනුකම්පාව. අන්න ඒ නිසා අපි මේකේ වටිනාකම තේරුම් අරගෙන අදිෂ්ඨාන කරගෙන මේ භයානක සංසාර ගමනට ශ්‍රී සද්ධර්මය අහහා අපි මොකටද භයානක සංසාර ගමනකට තවත් අහුවෙන්නේ? ධර්මයේ නැත්තම් කමන්නේ නැහැ. ධර්මයේ ඇහෙන්නේ නැත්තම් කමන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවේදී අපිට අවස්ථා නැත්තම් කරන්න දෙයක් නැහැ. මෙච්චර වටිනා ධර්මයක් ශ්‍රී සද්ධර්මයක් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා ඒක තේරුම් ගන්න හැකියාව ලැබිලා. අපි තව දුරටත් සංසාර ගමනේ යන්නේ මොකටද? අන්න අපිට දැඩිසේ අදිෂ්ඨානයක් ගන්න ඕනේ. තව දුරටත් සංසාර ගමනට අහු වෙන්නේ නැහැ. මේක මෙතනම ශක්තිය, ධෛර්යය, වීරිය ගන්නවා. වීරියක් අපිට අවශ්‍යයි. වීරිය සම්පූර්ණයක් අපිට අවශ්‍යයි. ඒ වීරිය අරගෙන එන රූපය අපි වෙන විදුවක් කරලා අතාරිනවා. වටිනාකමක් අර්ථයක් රූපයට දෙන්න එපා. හරියටම එන ක්ෂණයක් පාසාම උතන සිහිය පවත්වා. සිහිය පවත්වා. එතෙන්ද වීරිය ගන්න. එතෙන්ද දක්ෂ වෙන්න. පෙන්නන්න සංසාර භයානක. මේ සසරේ බිය පෙන්නන්න. ඒ සසරේ බිය පෙන්න සිහිය මෙතෙන්ද ගන්න වීරිය පවත්වා. වීරිය පවත්වාගෙන මේ සංසාරේ නිදහස් වෙන්න හරියටම පෙන පිටුවෙන් එහාට යන්න එපා. ඔය නාම රූපයක් ගොඩනගෙන්න දෙන්න එපා. රූපය පමණයි එක එතනම පෙන පිටුවක් නිවිලා යනවා. නිරෝධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. අන්න එතනින් ආරම්භ කරන්න සිහිය දිනු කරන්න හැමදිනාටම සත්‍ය අවබෝධය තුළින් සසරෙන් නිදහස් වෙන්න වාසනා ශක්තිය ලැබේ. ඒ සාහය දැන් ඉඳලාම කරන්න. වෙන මොනවාකටවත් හිත යොමු කරන්න එපා. වෙන මොකකටවත් ඔයගලන්ට මේ සැරේ විසඳන්න ප්‍රශ්න නැහැ බාහිරින්. ඒවා ඔක්කොම විසඳිලා එනවා. මේ දෙන්න ඉතුරු පාඩිය බලාගනි. ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඩියුටි එක කරගෙන යන්න. මේ දවස් තුනේ අපි දැන් දවසක් ඉවරයි. තව දවස් දෙකයි. ඒ දවස් දෙකෙන් වරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. හිතා ගන්න අපි මේ ඉන්නේ ජේතවනාරාමේ බණ අහනවා. අපි මේ බුදු බණ අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පැහැදිලි කරලා දෙනවා කියලා කියනවා. මේ උන්වහන්සේගේ ධර්මය අපිට ඇහෙයි. අපි ඉන්නේ ජේතවනාරාමේ. ජේතවනාරාමේ ඉඳගෙන අපි මේ බණ අහන්නේ. ඒ තරමටම ඒකට යොමු වෙන්න හැරෙන්න එතන. සියදී